හොඳයි අපි මේ දහම් සාකච්ඡා ආරම්භ කරමු. දැන් ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. අපි එකින් එක අරගෙන විස්තර කරගන්න බලාපොරොත්තු වෙමු. එක ප්‍රශ්නයක් තියෙනවා නළුවන් ගායකයන් ආදීන් අපාගත විය හැකි බව වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ත්‍රිපිටකයේ තියෙන එකක් සාලපුට සූත්‍රයේ කියන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. මේ දේශනාව මගින්වත් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ බවට සාක්ෂි වශයෙන් තියෙනවා ත්‍රිපිටකයේ. සාලපුට කියන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. ඒ ආකාරයෙන්ම සසවත් කෑමක් යම් කෙනෙකුට දුන් විට ඔහු ඒ ගැන ඇල්මක් ඇති කරගත්තොත් ඒ දුන් කෙනාට පාපයක් සිවේද කියලා තවත් ප්‍රශ්නයක් ඒ වගේම අනුකූල ප්‍රශ්නයක් අහන්න. හොඳයි වෙන දැනගන්න ඕනේ. දැන් මේකදී අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ සාලපුට සූත්‍රය කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ යම් නළුවෙක් සංඝපෑමෙන් නැටීමේ යම් කිසි පිරිසක් තුල සත්‍යයෙන් හෝ බොරුවෙන් හෝ කාරණයක් මුල් කරගෙන එහෙම හැඟුමක් රඟනවා. අන්නේ හැඟුම පිළිබඳව පැරණි ආචාර්ය ප්‍රාචාර්යවරු ඒ කියන්නේ නැටුම් කණ්ඩායම් වල මූලික නායකයෝ මුලින් හිටපු අය පරපුරින් ගෙනාවු කතාවක් තිබුණා. ඒ අය ගිහිල්ලා පහසනම් දෙව්ලොව උපදිනවා කියලා. ඉතින් මේ කාරණේ අහලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ ඒ තාලපටගේ නළුවා ස්වාමීනි අපේ ආචාර්ය ප්‍රාචාර්ය පරම්පරාව යම් පිරිසක් සංඝ දැක්වීමෙන් නැටීමෙන් සතුරු කරනවා නම් ඒ කටයුතු කරනකොට ඒ හේතුව නිසා ඒ සතුරු කරන පුද්ගලයා කරන විනෙන් පහසනම් දෙව්ලොව උපදිනවා කියලා තියෙනවා මේක ඇත්තද? මතින් එහෙම කරන කෙනෙක් ඉතින් මොකද මේක ඇත්ත කියලා. තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ තාලපට ඔය කාරණේ වයින් අහන්න එපා කියලා ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරන්නේ බුදුරජාණන් වහන්සේ විවිධාකාරයෙන් දහම් අදහස් දෙන්නේ විවිධාකාර ක්‍රමවලින්. යමක් වැඩිපුර හේතු ගන්නවන්න අවශ්‍ය වෙනකොට ඒකට ගැළපෙන ක්‍රම රටාවක් උන්වහන්සේ භාවිතා කරනවා. එකපාරේ උත්තරේ දෙන්නේ නැතුව ඒක ටිකක් විතර කාවක් දාන්න ඕන නිසා. ඒ වගේ ප්‍රමාද කරනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේටම ආවේනිකිත ධර්ම ශෛලියක හැටි. අපිට එහෙම විවේචනය කරන්න බෑ. ඇයි උන්වහන්සේ ප්‍රමාද කළේ ඊට පස්සේ කිව්වේ කියලා. පළවෙනි වතාවේ කියලා උත්තරේ ලැබුණ නැත්නම් ඔක පැත්තකට දාන්න මගෙන් අහන්න එපා කියලා තව තවත් උනන්දුව වැඩි වෙනවා. මේ කොහොම හරි දැනගන්න ඕනේ. ඔය බොහෝම තදින් උනන්දුව වැඩි වෙච්ච අවස්ථාවක මනස ගෙන එක බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමය. එකපාරේ කෙනෙකුට ධර්ම දේශනාවක් කරන්නේ ඒ පුද්ගලයාගේ මානසිකත්වයේ ඒ ධර්මයේ අවබෝධයට අවනත වෙන යම් ක්‍රමයක් ඇද්ද? ඒ ක්‍රමයේ අනුගමනය කරලා ඒ තුලින් ඊටෙන්ට ආවට පස්සේ තමයි උන්වහන්සේ කාවාදින ධර්මයක් දේශනා කරන්නේ. මේක විද්‍යාව. ඒක අපිට තේරුම් ගන්න එකපාර පුළුවන් එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේට ඒ මහා ඥානීය උන්වහන්සේ දැක සත්‍යම ක්‍රම. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකෙන් හරයක්මයි වෙන්නේ. ඉතින් මේ නිසා අපි තුන් වතාවක් මේ ප්‍රශ්න ප්‍රතික්ෂේප කරලා. ඊට පස්සේ කියනවා මම මේක ඔබෙන් අහන්න එපා කිව්වහම ඔබට මගේ බලාපොරොත්තු මං කියපු දේ ඔබ බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් මම මේක ඔබට කියන්නම් කියලා. යා මෙන්න විදියට පෙන්නු. යම් කිසි නළුවෙක් සංගපෑමෙන් නැටීමෙන් සත්‍යයක් හෝ බොරුවක් හෝ සත්‍ය බොරු මිශ්‍රව හෝ ගත්ත දෙයක් එහෙම කරනකොට ඇලීමට බැඳීමට හේතුකාරක තිබෙන්නේ නැහැ. ඇලීමට ගැටීමට හේතුකාරක වෙච්ච අනුසේ ධර්ම තිබිච්ච මිනිස්සු. ඒක අහනකොට ඒ හේතුව නිසා ඒක ඇලුත් කිරීමට පටන්ගෙන ලෝභය ඇති කරගන්න. විෂම රාගයක් ඇති කරගන්න. ද්වේෂයක් ඇති කරගන්න. ඒ ඇති කරගත්තාම මේ බුද්ධිලාට එකකින් වෙන්නේ අවැඩක්. යම් කිසි දෙයකින් අවැඩක් සිද්ධ වෙනවා නම් රාගයේ අවැඩක්, ද්වේෂයේ අවැඩක්. මේ දෙක සිද්ධ කර ගැනීමට විශාල උදව්වක් තමයි එකෙන් ලැබෙන්නේ. ඒ කියන්නේ ඒකාකාර විකෘති හැඟුම් පෙන්නලා අංගපසඟ විකෘති විදියට පෙන්නලා මේ විදියට කරනකොට මිනිසුන්ට ඇති වෙනවා විවිධාකාර කාම හැඟීම්. ඒ වගේම යම් කිසි සතනක් ඒ වගේ දේවල් පෙන්නපුවාම ගැටීමක් ඇති වෙනවා, ගැටීමේ හැඟීම ඇති වෙනවා. මෙන්න මේ ඇලීමට ගැටීමට හේතු වෙන කාරක ඇති කරනවා නම් ඒක ප්‍රයෝජනවත් දෙයක් නෙමෙයි. ඒතර මේ අදහසෙන්දී කවදාවත් සුගතිය දෙනවක් නෙමෙයි. යයි පහසනම් දුගතියක් තියෙනවා.
අපායක් තියෙනන්නේ අපාගත වෙනවා. ඒකයි විග්‍රහ කරලා වෙන්නේ. මේ සත්‍යතාවීට විරුද්ධව යම් කෙනෙක් ඒ බඳු කරන අය දෙවිලෝ යනවා කියවනම් ඒක ඔහුගේ මිත්‍යා දෘෂ්ටියයි. මිත්‍යා දෘෂ්ටි සහිතයාට මිත්‍යා දෘෂ්ටියෙන් ඒ දෘෂ්ටියේ ඒ ලබ්ධිය අත්නහැර ඉන්න පුද්ගලයාට ඒ හේතුවෙන් තිරිසන් වෙන්න හෝ අපාගත වෙන්න හේතු තියෙනවා. ඔහු ඒකට වැටෙනවා කියන වෙන්නේ. ඒ දෘෂ්ටියේ ඒ ලබ්ධිය අතරින් නැතුව තවදුරටත් හිටියොත් ඒ හේතුවෙන් ඔහු ඒකට වැටෙනවා. එහෙනම් තමන් කරන දේ හොඳයි කියලා නරක දෙයක් හොඳයි කියලා හිතාගෙන හිටියොත් ඒ දෘෂ්ටියෙන් ඒ ලබ්ධියෙන් ඒ පුද්ගලයාගේ ඇති වෙන මිත්‍යා දෘෂ්ටිය හේතු කොටගෙන මිත්‍යා දෘෂ්ටික පුද්ගලයාට නිරේ හෝ තිරිසන් යෝනිය දෙකෙන් එකක් පනවන්න පුළුවන් කියලා වෙන්නේ. දැන් ඒකෙන් කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි මේ නැතුමින් ගැයුමින් අන්නේ පුද්ගලයා සාගීත හෝ ද්වේෂයට ඇද දැමීම. ඔතන ඊටලා බරපතල එකක් සිද්ධ වෙනවා. මම මේ කරන වැඩේ පිනක් කියලා හිතාගත්තා. පාප වැඩක් පිනක් කියලා හිතා ගැනීම මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. මේ මිත්‍යා දෘෂ්ටියේ හිතේ කාවැදුනොත් එහෙම නිරන්තරයෙන් මේ බුද්ධිලාට ඒ දෘෂ්ටිය නැගෙනවා. ආශේවිත භාවිත බහුලීකృత කියන ඇසුරු කරන භාවිතා කරන බොහෝ කොට ඇසුරු කරන මිත්‍යා දෘෂ්ටියක් උලඟ ක්‍රියාත්මක වෙනකොට මනස ඊට අනුකූලව වැරදි ආකල්පයකට වහින. ඒ නිසා මිත්‍යා දෘෂ්ටික පුද්ගලයාට සත්තාපායෙන් ඔය නිරේ හෝ තිරිසන් යෝනිය වනවනවා කියලා පෙන්නනවා. ඔය කාරණා දෙකක් එකතු වෙලා ඒක හැදෙන්නේ. ඒක ගන්නේ හැදීමට මුල් වෙන දේ තමයි වෙන්නේ. ඒකෙන් නිරේට හෝ තිරිසන් යෝනියට යන්න ඔකට සිද්ධ වෙනවා කියන්නේ. දැන් මෙතෙන්දී අපි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. කායික අවශ්‍යතාවය කියලා එකක් තියෙනවා. මානසික වශයෙන් බලපාන්නා වූ මානසික මේ පිළිදෙන තව ක්‍රමයක් තියෙනවා. ඒ කාරණා දෙකක්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා අරගන්නකොට මේකේ කායික අවශ්‍යතාවයට අවශ්‍ය කරන්නා වූ කොටස් තියෙනවා. දැන් රසය කියන දේ අරගත්තාම ඒ කායික අවශ්‍යතාවයක් වෙනවා. මේක කාරණේ. රසයේ ගිජු වෙලා හිටන් ඒ රස තෘෂ්ණාවට බැඳීම තව කාරණයක්. එතකොට යම්කිසි මනසට කාවදින අරමුණු තියෙන එක පැත්තක්. කායික අවශ්‍යතාවයට අරමුණු තියෙන තව පැත්තක්. මේ කාරණා දෙක. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. කෙනෙකුට බඩේ අමාරුවක් හැදෙනවා රසයට බොහොම බලාපොරොත්තු වෙන්නකේ. රසයට ආසාවෙන් රසාස්වාද විඳගෙන ඉන්න කෙනෙක් කෑමක් දුන්නාම රසයට විඳිනකොට උකට තද බල බඩේ අජීර්ණයක් හටගත්තා. හැබැයි ගතටයි ඒක හටගත්තා. යාර කෑම පින්නව මොකද වෙන්නේ? ඔකට කෑම අප්‍රිය වෙනවා. අපෝ මටන් දැන් දකින්නටත් අප්‍රියයි. ඒ කෑමේ සුව දෙනටත් අප්‍රියයි කියන්නේ. දැන් ඔබ මනස සතු දෙයක් නම් එහෙම බඩේ අජීර්ණයක් හේතුව අප්‍රිය වෙනවා. ඇතිර වෙනසක් බලා ගන්න ඕනේ. බඩේ අජීර්ණයක් හටගත්තා නම් කායික වශයෙන් තියෙනා වූ අවශ්‍යතාවයන් නම් තිබුණේ ඒ කායික අවශ්‍යතාවය ඒ තාක්කල් පවණයි. ඒ කයේ තිබෙනා වූ යම් කිසි මේ දුර්වලතාවයක් ඇති වුණොත් ඒ අවශ්‍යතාවය මනසේ පිහිටලා තිබෙන්නේ නැති නිසායි අර ඉතල රසවත් කෑමට ආසාවෙන් බලාපොරොත්තු වෙච්ච කෙනා අපෝ මට නම් ඔය පෙන්වන්න එපා අරම්පලයා මට ගන්ධස්සාවේ වැදෙන් ඕක කියන ඔය වචනේ කියන්නේ. ඒ කායික අවශ්‍යතාවයක් වශයෙන් තිබිච්ච එක. මානසික අවශ්‍යතාවය එහෙම නෙමෙයි. ඊටලා වෙනත් දෙයක් බලපාන. මනසට කාවදිච්චයක් කයට කොච්චර ලෙඩ වුණා. මනස ඒ පස්සේ යනවා. මනස ඒ පස්සේ ගිහලා ඉතින් ඊට අනුකූලව කායික රෝගයකින් හෝ කායික ආපදාවකින් මානසික වශයෙන් බලපාක වෙනස් කරගන්න බැරුව. කායිකව මනසට බලපාන කොටසක් තියෙනවා. මනසේම කොට නැගින කොටසක් තියෙනවා. දැන් අපි හිතමු යම්කිසි මව් කෙනෙකුට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට දොළදුක කියලා එකක් තියෙනවා. ජීවිතේට කාපු නැති දේවල් කන්න පුදුම ආසාවක් වෙනවා. ඒ ආසාව සමහරවිට ඒ දේ නොලැබුණොත් එහෙම හරි අමාරුයි. ඒ නිසා දොළදුක කෑම කියන එක බොහොම හොඳ දෙයක් හැටියට මුදෙනින් හොයලා දෙන්නත් බලන්න. නෝ දරුවා ලැබුණාට පස්සේ ඒ ආසාවට මොකද වෙන්නේ? ඒක එකක් තිබුණාද ඉතුරු වෙනවා. ඒක තමන් ඉස්සලා ප්‍රගුණ කරගෙන තිබිච්ච හදාගත්ත ඒ ආසාවකුත් නෙමෙයි. සංඛාරපත්‍ය විඥානං කියලා වැල්ලාපු හේකුත් නෙමෙයි.
කායික අවශ්‍යතාවයක් දරුවෙක් බිහිවීමට දරුවා බලතාවට පස්සේ මව්ගේ ශරීරයේ විශාල පෝෂණ කොටසක් ඒ දරුවගේ පෝෂණයට ඇදිලා යනවා. ඒතර මව් ළඟ කායික වශයෙන් එක්තරා ඌනතාවයක් හටගන්නවා. ඒ ඌනතාවය නිසා ඇති කරන්නා හැඟීමක් තමයි අර ආහාර වල තියෙන ආසාව. ප්‍රියභාවයක් ඇති කරලා විශේෂ ආහාරය ඉල්ලනවා. ඒක මනසේ හටගන්නේ මනසෙන් ගොඩ නැගිච්ච එකක් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා ගොඩ නැගින්න මනසෙන් ගොඩ නැගිච්ච එකක් නෙමෙයි. ඒ රාගය කියලා කියන එකයි ආසාව කියන්නේ කාරණා දෙකක්. ඔබ තෝරා ගන්න ඕනේ. යම් කිසි රාගයක් ද්වේෂයක් ඇති වෙනවා කියන එක මානසිකයි. මානසික වශයෙන් බලපාන රාගයක් තියෙනවා. ඒක ඒකාන්තයක්. කායික වශයෙන් බලපාන අවශ්‍යතාවයක් තියෙනවා. ඒක තව අංශයක්. දැන් මේක තෝරාගත්තේ නැතුවම අපිට අමාරු වෙනවා. දැන් අපිට මధుරේ කෑවහම කහන්න නැතුව ඉන්න බෑ කහන්න හිතලා. ආස්වාදයක් නිසාම කහන්න. කහනවල සනීප දැහුවොත් ඕක කියන. දදයක් තියෙනවා. දදේ ඉන්න පණු කැවිල්ලා කේකින සුද්ධ ජීවි පණු ඒ කනකොට කහන්න වෙනවා. ඉතින් කහන්න නැතුව ඉන්න බෑ කහන්න. හරි සනීපයි. ඒ සනීපයක් ආපු සනීපයේ සුවයක් විඳ මනසේ කහනකොට. ওই සුවේ මනසේ රැඳිච්ච සුවයක් මනස අල්ලාගත් එකක් නගිනේ. අනික් කටලේ දදයක් හදනම් දෙකක් අහගහ ඉන්න පුළුවන්. සනීප දෙකක් වෙනවා. කැමතිද? ආස්වාදයේ ගෙන දෙන සියල්ලම කාමයෝ නෙමෙයි. ඒ පිළිබඳ ඇතිවෙනා වූ යම්කිසි සංකල්පික රාගයක් ඇද්ද? ඒ කාමය. මනවදන රූප කාම නෙමෙයි. මනවදන ශබ්ද ගන්ධ රස ස්පර්ශ කාම නෙමෙයි. ඒ පිළිබඳ ඇතිවෙනා වූ සංකල්පික ඡන්ද රාගයක් හට ගන්නවා. ඒක මුල් කරගෙන මනසේ හට ගන්න එක. අන්න ඒකට කියනවා කාම කිය. රසයේ කාම නෙමෙයි. ඒ රසයේ මුල් කරගෙන යම්කිසි මානසික වල නැගුණොත් එහෙම සංකල්පිත රාගය. මටත් මෙහෙම ඒවා කකායින්ද තව ඉදිරියටත් හම්බ වෙනවා නම් අන්නේ අදහස આવොත් එහෙම අන්න ඒකට කියනවා සංකල්පිත රාගයක් ඇති වෙනවා කියලා. අන්න ඒකයි කාමයේ කියන්නේ. දැන් රසයේ නෙමෙයි කාම කියන්නේ. රස පිළිබඳව මුලාසිතකින් ඔහු විසින් කොට නගාගත්ත යමක් තිබුණා. ඒක කාමීට වැටෙනවා. ඒකයි එතන ඒ කාරණේ සිද්ධ වෙන්නේ. මේ කායික අවශ්‍යතාවයන් නිසා ඇති වෙන දදේ කහනකට කහන්න හිතෙනවා. නමුත් තව දදයක් හදාගෙන කහ කහ ඉන්න හිතෙන්නේ නැහැ. අනේ මේක හොඳ වුණා නම් එතකොට කහ කහ ලබන ආස්වාදය හම්බ වෙනවා. කියලා හුවොත් එහෙම. ඒකම ආස්වාදයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි කහන ඉඳන් නොකර වැරහිලා කහනවා. මේකම වදයක් මේ දදේ තියෙන්නේ. මට දදේ හොඳ වුණා නම් ජීවිතේට කහන්න තියෙන්නේ ඒක තමයි හොඳ. ඒ අදහස එතන තියාගන්න. සමහර ආස්වාද තියෙනවා. ඒ සමහර ආස්වාද විඳින්න කැමති. යලි යලි ගොඩනගනගා විඳින්න කැමති. අන්නේ වේ ආස්වාදයට කාමයක් බැඳෙනවා. ඕකයි එතන තියෙන වෙනස. ආහාරයේ තියෙන වෙනසත් උන්න ඕකයි. ඒ ආහාරය කරගත්තාම ඒ ආහාරයේ සීමාවක් තියෙනවා. සතේ කාමයක් වෙන්නේ නැහැ. සතේ නිසා චන්දරාගය ගොඩනගා ගත්තොත් ඒ කාමයක් වෙනවා. ඇලීමයි ගැටීමයි කියන දෙක. ලෝකයේ බොහෝ කාලයක පටන් ගෙන අනන්ත කාලයක පටන් ගෙන. සත්‍යය මනස තුල සැරිසරාගෙන ආපු වැළපිළිවෙල. ඒ ඇලීමට ගැටීමට අවශ්‍ය කරන පුංචි අරමුණක් ආවා. ඒකට අවශ්‍ය වෙන අරමුණක් ආවොත් ඒකේ ඇලීම බැඳුනහම යලි යලිත් ගොඩනගනගා ඒ පසුපස හබායන මානසිකත්වයක් එනවා. දැන් වෙනස බලා ගන්න මෙහෙම දෙයක්. රසවාද්‍යයක් අරගෙන කාගෙන යනකොට පැය භාගයක් යාරම තව සහිදෙන්නේ. ඒකට කැමතිද? ඒක ආයි පා වෙනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. හුඟක් වටිනා රසවාද්‍යයක් අප්‍රියයන්කන් දුන්නොත් එහෙම කාගෙන යනකොට අප්‍රිය වෙනවා. කණ්ඩ අතරහත් පිටයි කියනවා. අන්න ඒවා. බලන්න අප්‍රිය වෙනවා. ආස්වාද ජනක දෙයක් බලන්නත් අප්‍රිය වෙනවා තව තවත් හැදෙනවා. රසයට ඕන දෙයක් දෙන්න අප්‍රිය වෙනවා. ඒ රසයෙන් යලි ගන්න බෑ. දැන් ලස්සන දේවල් බලන්න පටන් ගත්තාම අප්‍රිය වෙනවා. එහෙනම් තව තවත් ඒවා පස්සේ දිලා යනවා. අන්න බලන්න කාම අරමුණක් එනකොට ඒක ඔහොම සියුම් තැන්. ඒ කාම අරමුණක් ආවම කාම අරමුණත් එක්කලා මනස ගොඩ නැගිලා ඒ පැත්තට
නැඹුරු වෙලා. මනස බලාපොරොත්තු වෙන අවස්ථාවකටපත් වෙනවා. කඩ බල විදියේ. ඔන්නේ අවස්ථාව විශේෂයෙන්ම අරගෙන සංකල්පික රාගයට නැත්නම් ඡන්ද රාගයේ ගොඩනැගෙන්න හේතු වෙයි. අන්න ඒක තමයි සසර ගමනකට අවශ්‍ය කරන්නා වූ සංඛාර නිෂ්පාදනය කරලා පරිච්ඡේදෝපා චක්‍රින් උපාදානය හදලා උපාදානයේ භවයෙන් ජාතිය අධි කරන්න හේතු වෙයි. දැන් කෙනෙක් එක්කලා තරහක් හටගත්තොත් යම් කිසි ප්‍රශ්නයකට ඔයක තරහක් ඇතිලා කුපිත භාවයක් ඇති වෙනවා. දැන් ඔය කුපිත භාවය කොච්චර කල් පවතිනවද? අවුරුද්දක් ඉතින් මහා යම් කිසි විශේෂ ප්‍රශ්නයකට තරහ වෙච්ච පුද්ගලයා සතරගම අත්හැරලා ගිහලා අවුරුද්දකට පස්සේ ගමට ආවෝ. ආරංචි වලත් ආරු ගමට ඇවිදලා කියලා. නැත්නම් මේ කාලකණි ආයියා. අක ඔක මගේ ඇහැට පේන්න බැරුව හිටියේ. මං ගියා නම් ඉවරටම ගියා කියලා සන්තෝෂෙන් හිටියේ. ප්‍රශ්නේ වත් වෙලා ඉන්නේ නැහැ. දැන් කොයිතරම් විශාල වශයෙන් ඒ ගැටීම මනසේ කාවැදිලා. අර ආස්වාදයක් අරගන්නකොට ඒක හිඳිලා යනවා වගේ මේකත් හිඳිනවා. මේක වැඩෙන්නේ. මෙන්න මෙහෙම ක්‍රම දෙකක් තියෙනවා. එන ආස්වාදයේ ඇති වෙන සියලු කාමයෝම සියලු කාමයන්ම හට ගන්නකොට සියලු ආස්වාදියෝම කාමයෝනේ. ආස්වාදියෝ කොටස් ආකාරයෙන් වෙන් වෙනවා කාමයා මතු කරන්න පුළුවන් විදිහේ මානසිකත්වයේ වෙනස් කරලා ඒකට බඳවන්න හදවන්න පුළුවන් විදිහේ කාම කොටස් තියෙනවා. ඒ වාරෙමුණු වෙනවා යමකින් ඒක සසරේදී දීර්ඝ කාලයක් අහිත පිණිස බලපාන. ඒක කාරණා. ශාරීරික ප්‍රകൃතියෙන්ද ප්‍රබෝධයටපත් වෙන්න අවශ්‍ය කරන්නා වූ යම් ආස්වාද තියෙනවා. මේ ආස්වාද කායික අවශ්‍යතාවය නිසා අර කියන්නා වූ කාමයන්ට සම්බන්ධ වෙනවා නෙමෙයි. දැන් රසයෙන් ප්‍රණීතියෙන් දන් දෙන්න කියන. දැන් ප්‍රණීතිය නිසා හැම කාමයක් මත වෙලා කාර විදිහේ මානසිකත්වයක් වෙනස් වෙනවා නම් එහෙම ඒක පාපයක් වෙනවා. එහෙම එකක් නොවන නිසා තමයි ප්‍රණීතියෙන් දන් දීම කායික ප්‍රබෝධයට හේතු වෙන නිසා තමයි ආයුෂ වර්ණයේ සැපේ බලේ නුවණ හට ගන්න හේතු වෙනවා කියන්නේ. ප්‍රණීත ආහාරයේ ස්වභාවය ඒකයි. නමුත් යම් කිසි ආකාරයේ ඇලීමට ගැටීමට පත් කරන්නා වූ සංගර පෑම් නෘත්‍ය ගීත වැනි දේවල් ගත්තාම ඒ තුලින් මානසික ලොකු වෙනසක් ඇති කරනවා. රාගයේ දේශය ඇති කරවන්න හේතු වෙනවා. අන්න ඒ නිසා තමයි ඇහැ පිනවන්න කන පිනවන්න කියන එක දෙනවට වැඩිය කාමයන්ට ගෝචර වෙන ඇලීමට ගැටීමට ගෝචර වෙන විදිහේ එබඳු දර්ශන දුන්නාම විශාල වෙනසක් ඇති වෙනවා. ඒ පුද්ගලයාගේ පරිවර්තනයලා හිටන් දූෂ්‍ය පැත්තට මනස පරිවර්තනය වෙයි. අන්න ඒ නිසා තමයි කිව්වේ නැතුන් ගැයීම් වලින් මේ වෙනස වෙනවා කියලා. ආහාරයෙන් ඕක වෙන්නේ නැහැ. දෙකෙන්ම රස නේද ලැබෙන්නේ කියලාගේ උඩින් මැත්තේ පේනවා. ඒ අති සූක්ෂම තැන්. මේ වගේ අවස්ථාවල් මහා කම්ම විභංග යනි කර්මයේ පිළිබඳ බෙදා බලන්න පුළුවන් ලෝතර බුද්ධ ඥානයේ ගෝචර වෙන දේවල්. සාමාන්‍ය ශ්‍රාවක ගෝචරයක් නැහැ කියලා පෙන්නනවා. නිවන් සියුම් දේවල්. ඉතින් දහමක් අහලා දහමත් වලින්ම තේරුම් ගත්ත කෙනෙකුට ශ්‍රාවකයෝ කීයේ. අහපු දහම් පිළි තේරුම් මරන් ඒකට හේතුකාරක දකින ශ්‍රාවක ගෝචර නුවණ පහළ වෙනවා මිසක් මූලිකව මේ කර්ම ශක්තියේ ක්‍රියාවලිය පිළිබඳ මූලික ඥානයක් පහළ කරන ශ්‍රාවකයෙකුට බෑ. ඒක ලෝතර බුදුරජාණන් වහන්සේට පමණක් තියෙන දෙයක්. බාහිරින් සමානව වාගේ පේනේවා ක්‍රියාත්මක වෙනකොට වෙනස් වෙනවා. විවිධාකාර වෙනස්කම්. ඒ සියල්ලට සමාන නැහැ. දැන් අපි හිතමු මත්පැන් වලට ගිජු වුණොත් මත්පැන් බොන පුද්ගලයා අද වැටිලා ඉතින් පැත්ත වෙලා සිහින දිනකම් ගියොත් හිතත් අකුණ නිකන් ඉන්නවා. මත්පැන් වල තියෙන රස තෘෂ්ණාව නෙවෙයි. මත්පැන් හේතු කරගෙන මානසික ලොකු වෙනසක් ඇති කරනවා. මානසික වශයෙන් ඇති වෙන්නා වූ ඒ බුද්ධිලගේ ආස්වාදය තමයි මත්පැන් වලින් කරන්නේ. එහෙනම් මත්පැන් කට ඇඹුල් කරගෙන කෙල ගගහ බොන්නේ. රස තෘෂ්ණාවෙන් එහෙම මත්පැන් බොන්නේ නැහැ. ඒ කතිපු ගහන විදිහ බැලුවොත් එහෙම කටත් ඇඹුල් කරගෙන කජුලෙල්ල වගේ දැන් කෙල ගගහ යනවා ටිකක් වෙලා යනකම් අරක අප්‍රියා ගන්න. අප්‍රියාවෙන් තාම මොනවා හරි ඉස්සන. එහෙනම් මත්පැන් වීලා තියෙන රස තෘෂ්ණාව රසය ගන්න නෙමෙයි. ටිකක් වෙලා යනකොට ඒ බුද්ධලයට මානසික වශයෙන් ඇති වෙන්නා වූ ලොකු සුවයක් ඇති කරන මනසට බලපාන යම් කිසි දෙයක් ඒ හේතුවෙන් හටගන්නවා. මෙන්න මෙහෙම දේවල් තියෙනවා. මෙන්න මෙහෙම දේවල් තමයි මනසට බලපාන කායික ක්‍රියා. අසකන දිවනාසයේ ශාරීරිය මන ඒව සඳහා යොමු කරනකොට ඒ ක්‍රියාවලින් මානසට ගෝචරලා මනසට බලපාන ආස්වාදයක් කියලා දෙන දේ තියෙනවා. කායික ආස්වාදයයි මානසික ආස්වාදයයි දෙකක්. සුඛය සෝමනස, දුකය දෝමනස.
මේ කාරණා දෙකක් වෙලා තියෙන්නේ ඒක. සුඛය සහ දුක්ඛය කායිකයි. සෝමනස සහ දෝමනස මානසිකයි. අන්න සෝමනසක් දෝමනසක් හටගන්න එක ඇලීමට ගැටීමට හේතු වෙන මානසික ක්‍රියාවලියක් වෙනවා. සුඛ දුක්ඛ කියන එක කායික ක්‍රියාවලියක් වෙනවා. නැහ සුඛ දුක්ඛ කියන දෙකෙන් නෙමෙයි සතර ගමන හට ගැනීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ සෝමනස් සහ දෝමනස් දෙක. ඇලීමට ගැටීමට නැත්නම් කාගීත දේශයට බලපාන. ඉතින් ඕක තෝරාගන්න බොහොම සියුම් තැන. යම් කිසි රසවත් කෑමක් දුන්නොත් ඒක කායික සුඛයට වැටෙනවා. ඒ සුඛය මුල් කරගෙන හට ගන්න සෝමනස වෙනම. සෝමනස් දෝමනස් කියන එක ප්‍රධාන කාරණා දෙකක් වෙනවා. දැන් මට හොඳ ඉඩමක් ලැබුණා, ගෙයක් දොරක් හම්බුණා, සුවිප්‍රයක් හැදුණා කිව්වොත් සුඛේ නෙමෙයි හටගන්නේ සෝමනස. පංචකාම රසයෙන් එකක්වත් රූපකාම, ශබ්දකාම, ගන්ධකාම ඇති කරන්න හේතු වෙන රූපාස්වාද, ශබ්දාස්වාද එකක්වත් ආවේ නැහැ. සුවිප්‍රයක් හැදුණා කොලේ ඇති. අමුත්තක් උනේත් නැහැ. මනස ක්‍රියාත්මක කරලා සෝමනස් වෙනවා. මම අද කෝටිපතියෙක්. සුවිප්‍රයක මට ඇදිලා. අන්න සෝමනසක් ඇති වෙනවා. රූපාස්වාදයක්, ශබ්දාස්වාදයක්, ගන්ධාස්වාදයක්, රසාස්වාදයක්, ස්පර්ශාස්වාදයක් ආවිද. අන්න ඒ පුතා ඇක්සිඩන්ට් එකක් නැట్లලු. දැන් මොකද වෙන්නේ? දරන්නේ බැරි තරම් විශාල දෝමනසක් හට ගන්නවා හිතේ. කායට පොඩ්ඩක්වත් හිතුන්නේ නැහැ. හැබැයි හිතට දරන්න බැරි මට්ටමක දුකක් ඇති වෙනවා, දෝමනසක් ඇති වෙනවා. අන්න මනසට ඇතිවෙනා වූ සෝමනස් දෝමනස් දෙක යමකින් හට ගන්නවා නම් මේව හරි වරපතලයි කෙනෙක් ඒවට කොන බෝනවා. ඉතින් ඔක මේ දේ තුල මේක තියෙනවා කියලා එකපාරට නිගමනය කරන්න බෑ. ඒ පුද්ගලයෝ විසින් ඊයනෝ වැඩින සත්‍යය හොයා ගන්න ඕනේ. යම් කිසි සෝමනසක් දෝමනසක් තුරු කරගෙන ඒකේ මනස හුරු වුණා නම් එහෙම. ඔහුට ලේසියෙන් ඒක අත්හැර ගන්න බැරුව යනවා. ඒක නැත්නම් ඉන්න බැරුව යනවා. මනස විහිසන්න පටන් ගන්නවා, පොළඹවන්න පටන් ගන්නවා, ඇතුළු කරපන් නැවත ආස්වාදී ගනින්නේ. ඒක බොහොම තදට බලපාන. මෙන්න මේ නිසා මානසික වශයෙන් බලපෑමක් ඇති කරන දේ තමයි මේක ප්‍රධාන වෙන්නේ. ඉතින් නැටුම් සහ ගැයුම් කියන දෙකේදී වෙන්නලා තියෙන්නේ කයට රසාස්වාදයක් නෙමෙයි එතන දෙන්නේ. මනස රසාස්වාදයක් වෙදිලා. අන්න ඒ හේතුව තමයි මෙතන වෙනස එන්නේ. රසවත් කෑමක් දුන්නොත් දිවට රසාස්වාදයක් දැනෙනවා. ඒක කායික වෙනවා. නෑ සුඛ බවටපත් වෙනවා. සෝමනස් හෝ දෝමනස් ඇති වෙන්නේ අන්න අර වගේ මනසට බලපාන අරමුණු තියෙනවා. ওই දෙක වෙනම තෝරා ගන්න ඕනේ. දැන් සෝමනස් දෝමනස් එක ඇති වෙනකොට තමයි පාපීට බැඳිලා හිටා උපාදානයට හේතු වෙන්නා වූ ක්‍රියාවලිය නැగిලා ඉන්නේ. මේක හරි ගැඹුරුයි. ඒක වෙනම තෝරා ගන්න ඕනේ.